අභිධර්මයේහි චිත්ත චෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථ ධර්මයන් සාකච්ඡා කරලා සමුච්චය සංග්‍රහයට එළඹුණා. සමුච්චය සංග්‍රහය තුලදී අපි කතා කරන්න පටන් ගත්තේ අකුසල ධර්මතාවයන්. ඉතින් සියලු අකුසල් එකතු කරලා අකුසල ගොඩවල් 9 කතා කළා. ඊළඟට අපි මිශ්‍ර ධර්මතාවයන් කතා කළා. ඒ මිශ්‍ර ධර්මතාවයන් ගොඩවල් 7 පිළිබඳව අපි සාකච්ඡා කළා. අනිතන්නේ කරුණු අපිට දැන් මතකයි. ඒ වගේම ඊළඟට අපි සාකච්ඡා කරන්න තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ අපි පටන් ගත්තේ පළමුවෙන්ම සතිපට්ඨානය. ඉතින් සතර සතිපට්ඨානය. මේ සතර සතිපට්ඨානයත් අපි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වශයෙන් සාකච්ඡා කරගෙන ආවා. කායානුපස්සනාවේ තියෙන කමඨහන් 11ත්, වේදනානුපස්සනාවේ තියෙන එක කමඨහනත්, චිත්තානුපස්සනාවේ සිත් විදීම් 16 අතරතුරදී ඇති වෙන එක කමඨහනත්, ඒ වගේම අපි දැන් එළඹිලා ඉන්නේ ධම්මානුපස්සනාවට. ධම්මානුපස්සනාවේ අපිට තියෙනවා කරුණු 5ක් සාකච්ඡා කරන්නට. බුදුහාඳුරන් වහන්සේ දේශනා කරපු කරුණු 5 තමයි නීවරණයන් පිළිබඳව දකින්න එක. ඒ වගේම පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ දකින්න එක. ඊළඟ එක තමයි සංයෝජන දකින්න නැත්නම් ආයතන දකින්න එක. ආයතනයක් තුලදී සංයෝජනයක් ඇති වෙනවා. ඒ සංයෝජනය දකින්න එක. ඉතින් මේ කරුණු තුනේහිදීම ඒ කියන්නේ මේ නීවරණ ධර්මයන්ගේ, ඒ වගේම පංච උපාදානස්කන්ධේහි, ඒ වගේම මේ සංයෝජන ධර්මයන්හි මේ හැමතැනදීම විස්තර කරන්නේ ඒ ඇති වෙන ධර්මතාවය ඇති වෙනවා දකින්න. නැතිව තිබෙන ධර්මතාවය ඇති වෙනවා දකින්න. ඇති වෙලා තියෙන ධර්මතාවය ඇතයි කියලා දකින්න. ඒ ඇති වෙලා තියෙන ධර්මතාවය නැති කළා කියලා දකින්න. ඒ ආයෙන් නූපදින විදිහට නැති කරගන්න. ඒ ටික තමයි ඒ කරුණු තුනටම අදාළ කෙටිම සටහන. සරලව කිව්වොත් එහෙම කාමච්ඡන්දේ ඇති වෙනකොට කාමච්ඡන්දේ ඇති වෙනවා කියලා දකින්න. නැති කාමච්ඡන්දේ ඇති වෙනකොට කාමච්ඡන්දේ ඇති වෙනවා කියලා දකින්න. ඇති කාමච්ඡන්දේ තියෙනකොට කාමච්ඡන්දේ තියෙනවා කියලා දකින්න. ඒ කාමච්ඡන්දය ප්‍රහීන කරනවා කියලා දකින්න. ප්‍රහීන කරන කාමච්ඡන්දේ නැවත නූපදවන්ට කියන මෙන්න මේ කරුණු ටික තමයි එතන විස්තර වෙන්නේ. ඊළඟට ඒ කරුණු තුනේදීම ඒ කියන්නේ කමඨහන් තුනේදීම ඒ ආකාරයේ තියෙන්නේ. ඊළඟට ඉන්නේ බොජ්ජංග ධර්ම. එතකොට නීවරණ, ඒ වගේම පංච උපාදානස්කන්ධය, ඒ වගේම ආයතන, ඊළඟට තමයි බොජ්ජංග ධර්ම ඉන්නේ. බොජ්ජංග ධර්මයන්ගේ පුංචි වෙනසක් මම හිතන්නේ මතකයි. නැති බොජ්ජංගය ඇති වෙනකොට දැනගන්නවා, ඇති බොජ්ජංගේ තියෙනවා කියලා දකිනවා. ඇති වුණ බොජ්ජංගය වැඩි දියුණු කරගන්නවා. භාවනායේ පාරිපූර්ණී හෝති කියලා විස්තර කරනවා. ඒක දියුණු කරගන්නවා. ඒක තමයි අර අනික් කරුණු තුනට නීවරණ, පංචස්කන්ධ, ඒ වගේම ආයතන නැත්නම් සංයෝජන. ඒ තුනෙහිට වඩා වෙනස මේ බොජ්ජංග ධර්ම වල එකයි. ඉතින් අපි බොජ්ජංග ධර්මතා 7 පිළිබඳවම කතා කළා. එතකොට අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල බොජ්ජංග ධර්මතාවයන් කතා කරලා අවසන් වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට එළඹුණේ ධම්මානුපස්සනාවේ අන්තිම කොටස චතුරාර්ය සත්‍යය. ඉතින් චතුරාර්ය සත්‍ය මේ කොටස් අපි හොඳට අහලා තියෙනවා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඉතින් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා අපි කතා කළා. ජාතිපි ජරා ව්‍යාධි ආදී ඒ දුක්ඛයන් පිළිබඳව එක එක සාකච්ඡා කළා. ඒ වගේම දුක්ඛ සමුදය
මං හිතන්නේ අපි නිතරම ප්‍රකාශ කරන එකක් දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධය කියන දෙක බොහෝ තැන්වල විස්තර කළා නෑ. අර මුල් වචන ටිකකින් විතරක් ඒක විස්තර කරලා තියෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ ඒක විස්තර කරනවා. අපි ඒ ටික සාකච්ඡා කළා දුක්ඛ සමුදයෙහි. එතකොට දුක්ඛ සමුදය දුක ඇති වෙන එක. ඉතින් අපි ඒක අර සරලාර්ථයෙන් දන්නවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා අපිට දැන් ඔක්කොටම පාඩම්. ඉතින් ඒ තරමටම අපට ඒක හුරුයි. ඊළඟට එතනින් අතර වෙන්නේ ඉතින් එතනින් පස්සේ මේ ටික විස්තර කරනකොට ඉන්නේ දැන් මේ ධර්මතාවයන් ටික ගැන මේ විස්තර වෙන්නේ ඒ කොහෙද තෘෂ්ණාව උපදින්නේ කොහෙද තෘෂ්ණාව ඇති වෙන්නේ කියලා. ඉතින් ප්‍රිය මනාප රූපයන් කෙරෙහි නේද මේ තෘෂ්ණාව ඇති වෙන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ තණ්හාව ඇති වෙන්නේ කොතනද කියන තැනදී සාකෝ පනේසා භික්ඛවේ කියලා මෙතනින් ආරම්භ කරගෙන යනවා. සාකෝ පනේසා භික්ඛවේ තණ්හා තත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවීසමානා නිවීසති යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති කියලා අපි කතා කළා. එතකොට සාකෝ පනේසා භික්ඛවේ තණ්හාය කත්ත උපජ්ජමානා උපජ්ජති. මේ තණ්හාව කොතනද උපදින්නේ? කත්ත නිවීසමානා නිවීසති. කොතනද තණ්හාව පවතින්නේ? එතකොට විස්තර කරනවා යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති. මොකද මේ දේශනා කරන්නේ අපි මේවා ගොඩාක් සාකච්ඡා කළා. මේ කෙටියෙන් මතක් කරන එක විතරයි. මොකද මේ ටිකම තමයි අපි දුක්ඛ සමුදය කතා කළා. දුක්ඛ නිරෝධය අද කතා කරන්න තියෙන්නේ. ඒ දුක්ඛ සමුදය මේ ටික මතක් කරනකොට දුක්ඛ නිරෝධය ටික අපිට සාකච්ඡා කරගන්න බොහොම පහසුයි. එතකොට දුක්ඛ සමුදයේදී විස්තර කරන්නේ කත්ත මේ කොතනද? එතකොට යන් ලෝකේ පිය රූපං සාතර මේ ලෝකේහි මේ පංචස්කන්ධය තුල මේ රූප වේදනා සංඥා සංකාරයන් මේ ලෝකයේ පිළිබඳව පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා ප්‍රිය වූද මధుර වූද රූපයේ කෙරෙහි මොකද වෙන්නේ? පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. ඒ තණ්හාව අන්න එතන තමයි උපදින්නේ. එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති. අන්න එතන තමයි තණ්හාව පවතින්නේ. එතකොට මේ මෙන්න මෙතන පවතිනවා. එතකොට ඊළඟට ඔන්න විස්තර කරනවා කොහොමද මේ ටික ඇති වෙන්නේ කියලා. චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. කොහෙද ඇති වෙන්නේ? චක්කු ඇහැ. ඇහි තණ්හාව උපදිනවා. චක්කු ප්‍රසාදේහි. තණ්හාව උපදිනවා, තණ්හාව පවතිනවා. එත්ත නිවීසමානා නිවීසති. සෝතං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. කොහෙද තණ්හාව ඇති වෙන්නේ? කනෙහි. අපි ඒ ටික කතා කළා. එතකොට මේ ඇහැහි කන නාසය දිව ශරීරය කියන මනස කියන මෙන්න මේ ආයතන හයේම තණ්හාව ඇති වෙනවා, තණ්හාව පවතිනවා. ඊළඟට අපි මේ ඔබට මේකේ එක පබ්බයක් හැටියට විස්තර කරනකොට ආධ්‍යාත්මික ආයතන පබ්බේ ආධ්‍යාත්මික ආයතන කොටස කියලා විස්තර කළා. ඊළඟට බාහිර ආයතන ටික ගැන කියනවා. කොහෙද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. මෙන්න මේ තැන් හයේදී මොකද වෙන්නේ? බාහිර ආයතන හයේදී තණ්හාව ඇති වෙනවා, තණ්හාව පවතිනවා. ඊළඟට කතා කළා
විඥාන 6. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මෙන්න මේ විඥාන 6ෙහි තණ්හාව ඇති වෙනවා, තණ්හාව පවතිනවා. එතකොට ඊළඟට කතා කළා විඥාන 6න් පස්සේ අපි කතා කළේ ස්පර්ශයයි. චක්කු සම්පස්සජා තණ්හා නේද? චක්කු සම්පස්සජා තණ්හා. එතකොට චක්කු සම්පස්ස චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං. චක්කු සම්පස්සේ කියලා කියන්නේ ඇහි ස්පර්ශය. සෝත සම්පස්සේ, ගාහන සම්පස්සය, ජීවා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය කියන මේ ස්පර්ශ 6 තුල තණ්හාව ඇති වෙන්න පුළුවන්, තණ්හාව පවතිනවා. ඒ වගේම ඊළඟට කතා කළේ අපි වේදනාව. චක්කු සම්පස්සජා වේදනා. ඉත්තේ සා තණ්හා uppajjamana uppajjati. ඉත්ත නිවීසමානා නිවීසති. කොහෙද? චක්කු ස්පර්ශය නිසා, ඇහි රූපේ ස්පර්ශය නිසා ඇති වුණ වේදනාව කෙරෙහි තණ්හාව ඇති වෙනවා, තණ්හාව පවතිනවා. එතකොට සෝත සම්පස්සේ, ගාහන සම්පස්සදා සෝත සම්පස්සා වේදනා, ගාහන සම්පස්සදා වේදනා, ජීවා සම්පස්සදා වේදනා, කාය සම්පස්සදා වේදනා, මනෝ සම්පස්සදා වේදනා කියලා මෙන්න මේ වේදනා 6 තුල එතකොට තණ්හාව ඇති වෙනවා, තණ්හාව පවතිනවා. මේ ටික අපට මතකයි. ගොඩක් කරුණු අපි මේ තුල කතා කළා. ඊළඟට අපි කතා කළේ මේ වේදනාවෙන් පස්සේ අපි රූප සංඥා, රූපයේ සංඥාව පිළිබඳව. එතකොට රූප සංඥා, ශබ්ද සංඥා කොහොමද රූප සංඥාව කියන්නේ? රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා uppajjamana uppajjati ඉත්ත නිවීසමානා නිවීසති. එතකොට කොහෙද ඇති උනේ? රූප සංඥාවේ. රූපේ කෙරෙහි ඇති කරගත්තෝ මේ රූපේ කෙරෙහි ඇති වුණ සංඥාව. ඒ සංඥාවෙහි මොකද්ද ඇති වෙන්නේ? තණ්හාව ඇති වෙනවා, තණ්හාව පවතිනවා. එහෙමනම් ඇති වෙන තැන් ටික අපි දන්නවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගාහන සංඥා, ඒ වගේම ජීවහා රූප සංඥා, ශබ්ද සංඥා, මේ ගන්ධ සංඥා, රස සංඥා, ඒ වගේම පස්ස සංඥා, මේ ඒ වගේම ධම්ම සංඥා. මෙන්න මේ සංඥාවන් කෙරෙහි මොකක්ද ඇති වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. එතන තණ්හාව පවතිනවා. මොකක් වශයෙන්ද අපි මේක ගත්තේ? ප්‍රිය රූපං සාත රූපං. ප්‍රිය වූද මధుර වූද රූපය, ප්‍රිය වූද මధుර වූද ශබ්දය නේද? අන්නේ වශයෙන් අපි මේ ටික අරගත්තා, ඒ ටික කතා කළා. ඊළඟට රූප සංචේතන, රූපේ කෙරෙහි ඇති වුණ චේතනාව. සංඥාවෙන් නිසා ගත් රූපේ කෙරෙහි ඇති වුණ චේතනාව. ඒ පිළිබඳව තණ්හාව ඇති වෙනවා. අපි ඒ ටිකත් කතා කළා. එතකොට රූප සංඥා, ඊළඟට ශබ්ද රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, ඒ වගේම පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. මෙන්න මේවා කෙරෙහි මේ තැන්වල ඇති වුණ චේතනාව. චේතනාව කෙරෙහි ඒ චෛතසික ධර්මයන් කෙරෙහි ඇති කරගත්තු තණ්හාව, ප්‍රිය මధుර වශයෙන් අරගෙන ඇති වුණ තණ්හාව. අන්න ඒ තැන ඇති වෙනවා. ඒ තැන තණ්හාව නිරුද්ධ වෙනවා. අපි ඊළඟට කතා කළේ රූප චේතනාව, සංචේතනා. ඊළඟට කතා කළේ මේ රූපේ කෙරෙහි ඇති වුණ තෘෂ්ණාව කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්නවා. චේතනාව තුලින් ඇති වෙනවා මොකද්ද? රූපය කෙරෙහි තණ්හාවක් ඇති වෙනවා. එතකොට අපි ඒක විස්තර කරන්නේ කොහොමද?
රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා uppajjamaana uppajjati. එතන ඇති වෙන්නේ කොතනද? රූප තණ්හාව. ඊළඟට ශබ්ද තණ්හාව. රූප තණ්හාව කෙරෙහි තණ්හාව ඇති වෙනවා. ශබ්ද තණ්හාව කෙරෙහි තණ්හාව ඇති වෙනවා. ඒ වගේම ගන්ධ තණ්හාව කෙරෙහි තණ්හා ඇති වෙනවා. ඒ වගේම රස තණ්හාව කෙරෙහි තණ්හාව ඇති වෙනවා. පොට්ටබ්බ තණ්හාව කෙරෙහි තණ්හාව ඇති වෙනවා. ඒ වගේම ධම්ම තණ්හාව කෙරෙහි තණ්හාව ඇති වෙනවා. එhmenan තණ්හාව ඇති වෙන තැනුත් එතකොට හයක් තියෙනවා. ඊළඟට අපි කතා කළේ මම හිතන්නේ මේක අපි ගොඩක් කතා කරපු එකක් නිසා අපි ඉක්මනින් කතා කරගෙන යනවා. රූප අපි විතක්ක රූප විතක්කේ කෙරෙහි රූප එතකොට ශබ්ද විතක්කය, ගන්ධ විතක්කය, රස විතක්කය, පොට්ටබ්බ විතක්කය, ධම්ම විතක්කේ කෙරෙහි තණ්හාව ඇති වෙනවා, තණ්හාව පවතිනවා. ඒ වගේම ඊළඟට ਵਿਚාරයේ කෙරෙහි ඇති වෙන තණ්හාව. එතකොට රූප ਵਿਚාරයේ කෙරෙහි, ශබ්ද ਵਿਚාරයේ කෙරෙහි, ඒ වගේම ගන්ධ ਵਿਚාරයේ කෙරෙහි, රස ਵਿਚාරයේ කෙරෙහි, ඒ වගේම පොට්ටබ්බ ਵਿਚාරයේ කෙරෙහි, ධම්ම ਵਿਚාරයේ කෙරෙහි. එතකොට එක ආයතනයක තණ්හා 10ක් ඇති වෙනවා. අපි මේ ටික කතා කළා. ආයතනයක තණ්හා 10ක්. කොහොමද? ඇහි තණ්හාව ඇති වෙනවා, රූපේ තණ්හාව ඇති වෙනවා, චක්කු විඥානයේහි තණ්හාව ඇති වෙනවා. ඒ වගේම ඊළඟට ඇති වෙනවා කොහෙද? දැන් මම හිතන්නේ මතකයි අපි කියාගෙන යන්. කොහෙද ඇති වෙන්නේ? අපි පටන් ගමු. පළවෙනි එක කොතනද? රූපේහි තණ්හාව ඇති වෙනවා. නෑ ඉස්සෙල්ලාම ඇහි තණ්හාව ඇති වෙනවා. ඊළඟට රූපේහි තණ්හාව ඇති වෙනවා. ඊළඟට චක්කු විඥානේහි තණ්හාව ඇති වෙනවා. ඊළඟට තණ්හාව ඇති වෙනවා සම්පස්සේ. ස්පර්ශයේ තණ්හාව ඇති වෙනවා. ඊළඟට වේදනාවේ තණ්හාව ඇති වෙනවා. ඊළඟට තණ්හාවේ තණ්හාව ඇති වෙනවා. රූප සංඥාවේ ඇති වෙනවා. ඊට පස්සේ රූප චේතනාවේ ඇති වෙනවා. ඊළඟට රූප විතක්කේ ඇති වෙනවා. රූප විචාරයේ ඇති වෙනවා. ඒ වගේ ඇහැට 10යි. කනට තණ්හාව ඇති වෙන. කියන්නේ සරලව කිව්වොත් එහෙම ශබ්දයක් ඇහෙනකොට ඒ ඇහුණු ශබ්දය නිසා ඒ තුලදී තණ්හා 10ක් ඇති වෙනවා. නේද? කන කෙරෙහි තණ්හාව ඇති වෙනවා. ඊළඟට ශබ්දයේ කෙරෙහි තණ්හාව ඇති වෙනවා. ඊළඟ එක සෝත විඥානයේ කෙරෙහි තණ්හාව ඇති වෙනවා. ඊළඟට තණ්හාව ඇති වෙන්නේ සෝත සම්පස්සේ කෙරෙහි ඇති වෙනවා. රූප වේදනාව සම්පස්සේ ළඟට වේදනාව පස්සපච්චය වේදනාව කෙරෙහි ඇති වෙනවා. ඊළඟට සංඥාව කෙරෙහි ඇති වෙනවා. චේතනාව කෙරෙහි ඇති වෙනවා. තණ්හාව කෙරෙහි ඇති වෙනවා. විතක්කේ කෙරෙහි ඇති වෙනවා. විචාරයේ කෙරෙහි ඇති වෙනවා. මේ ටික ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන 6ටම ලැබෙනවා. එවනම් ආයතන 6 තුලදීම අපිට මොනවද ඇති වෙන්නේ? තණ්හා 60ක් ඇති වෙනවා. ඒ ඇති වෙන තැනම තණ්හාව පවතිනවා. මේ ටිකම මතක් කළේ අපට නිරෝධයටත් ওই ටිකම තමයි තියෙන්නේ. නේද? ඒ නිසාමයි මම මේ ටික අද නැවත ඔක්කොම කරුණු ටික සිහිපත් කළේ නිරෝධයට. නිරෝධයට එන්නේ ඉස්සෙල්ලා තණ්හාව පිළිබඳව
තව අපි ප්‍රසිද්ධියේ කතා කරන තණ්හාවේ ස්වභාව අර්ථ හතරක් තියෙනවා. නේද? තණ්හාවේ ස්වභාව අර්ථ කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ඒ තණ්හාවේ තියෙන ස්වභාවය, ඒ සංඥාවේ තිබෙන ස්වභාව හතර මම හිතන්නේ අපි අහලා තියෙනවා, දන්නවා. මේ තණ්හාවේ තිබෙන ස්වභාව ධර්ම හතර නේද? තණ්හාවේ ස්වභාව ධර්ම හතර හැටියට අපි කතා කරන්නේ ආහු නට්ඨය, ආයුහ නට්ඨය. පළවෙනි එක ආයුහ නට්ඨය, ඊළඟ එක නිදානට්ඨය. මම හිතන්නේ අපි මේ මතක ඇති සංයෝජනට්ඨය, සංයෝජනට්ඨය, ඊළඟට පලිබෝධනට්ඨය නේද? අපි මේ කරුණ ටික මම හිතන්නේ අහලා තියෙනවා, මතකයි. මේ තණ්හාව ගැන කතා කරනකොට මේ තණ්හාවේ තියෙන සමුදය සත්‍යෙහි තියෙන ස්වභාව අර්ථ හතර හැටියටයි මේ හතර කතා කරන්නේ. ඒ හතර මම හිතන්නේ අපි ලියමු. පළවෙනි එක මොකද්ද? ආයු නට්ඨය. ආයුහ නට්ඨය. දෙවෙනි එක නිදානට්ඨය. ඈ නිදානට්ඨය. නිදානට්ඨය. ඔව් නිදානට්ඨය. නිදානට්ඨය. දෙවෙනි එක නිදානට්ඨය. නිදානට්ඨය. තුන්වෙනි එක සංයෝජනට්ඨය. 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 කොට සංයෝජනට්ඨය, සංයෝජනීය නේද? සංයෝජනට්ඨය. සංයෝජන නෙවෙයි, සංයෝජනට්ඨය. සංයෝජනට්ඨය. සංයෝජනට්ඨය නේද? ඊළඟට තියෙන්නේ පලිබෝධනට්ඨය. හතරවෙනි එක පලිබෝධනට්ඨය. ආයුව නට්ඨය, නිදානට්ඨය, ඊළඟට සංයෝගනට්ඨය, පලිබෝධනට්ඨය. එතකොට මේ තමා තණ්හාවේ, තෘෂ්ණාවේ තියෙන ආකාර ටික. ඉද තණ්හාවේ ස්වභාව අර්ථ ටික. තණ්හාවට තියෙන ස්වභාව අර්ථ ටික තමයි මේ විදිහට අපි සාකච්ඡා කරන්නේ.
එතකොට ආයුහ නට්ටය කියලා කියන්නේ සරලව අපි තේරුම් ගන්නකොට මේ පංචස්කන්ධයේ පවත්වා ගන්නට තියෙන නැවත නැවත ඇති කර ගන්නට ඇති වෙන තණ්හාව. පංචස්කන්ධයේ නැවත නැවත ඇති කර ගන්නට තියෙන තණ්හාව. ඒක ආයුහ නට්ටය. එතකොට ඊළඟ එක තමයි නිදානට්ඨය. නිදානට්ඨය කියලා කියන්නේ දැන් පංචස්කන්ධය මරණයෙන් අපි දන්නවනේ බිඳිලා කැඩිලා යනවායි කියලා නැවත අපහු ඇති කර ගන්නවා නේද? අර පංචස්කන්ධේ පවත්වා ගන්න තියෙන කැමැත්තක් තියෙනවා නොනැසී. ඒ වගේම ඒ පංචස්කන්ධේ නැවත ලබා ගන්නට තියෙන කැමැත්තත් ඒ කියන්නේ නැවත භවයක් ඇති කර ගැනීමේ කැමැත්තත් එක්කෙන එක අපි හඳුන්වනවා මොකද්ද? නිදානට්ඨය. එතකොට ඊළඟට සංයෝගනට්ඨය නේද? සංයෝගනට්ඨය කියලා කියනකොට අපි දුකෙන් මිදෙන්න දැන් දුකෙන් මිදෙන්න නිවනට යන්ට මේ නොහැකි වන විදිහට ස්කන්ධයන් කෙරෙහි ඇති කරගන්නා වූ බැඳීම ස්කන්ධයන් කෙරෙහි සංයෝග වීම ඒක ඇති වෙන බැඳීම මොකක් කොහාට යන්න නොදීද? නිවනට යන්න නොදී. අපි සමහර වෙලාවට හිතන්ට අපි රූප බලන්ට කැමති, ශබ්ද අහන්නට කැමති, ඊළඟට ගන්ධයට කැමති, දිවට කැමති. මෙන්න මේක නිරෝධ වෙනවට දැන් අපි නිවනට යනවා කියලා කියන්නේ නිරෝධ වෙලා යනවා. මේවා නිරෝධ වෙලා යනවට අපි මේ කැමැත්තක් නැහැ. ඒවා එක බැඳිලා තියෙනවා. අන්නේ ඇති වෙලා තියෙන බැඳීම තමයි මොකද්ද? සංයෝගනට්ඨය කියලා හඳුන්වන්නේ. එතකොට මේවා එක තියලා තියෙන බැඳිල්ල. ඊළඟට පලිබෝධනට්ඨය. අපි මේ නිවනට යන්න කැමැත්තෙන් අපි දැන් නිවනට යන්න ගමන් මඟ තුල යනවා. ඒ ගමන් මඟ තුල අපට අවහිර කරනවා අපේම තණ්හාව. අන්නේ නිසා ඒක පලිබෝධයක් බවට පත් වෙනවා. ඉතින් පලිබෝධාර්ථේනොත් මේ තණ්හාව හඳුන්වනවා. එහෙම නැත්නම් දුක්ඛ සමුදය හඳුන්වනවා. නේද? එතකොට ඒ ආකාර ටික මම හිතන්නේ මේ කාන්තිම ආකාර දෙක අපට හොඳට වැටහෙන්න ඕන දෙකක්. මොකද මම හිතන්නේ හතරවෙනි එකටත් වඩා තුන්වෙනි එක පිළිබඳව දැන් කෙනෙකුට භාවනා කරන්නටයි කිව්වහම ඒකට නිරත වෙන්න කිව්වහම අපි සමහර වෙලාවට අපේ කටයුතු කියනවා. ඇත්තට ඉතින් කටයුතු තියෙනවම තමයි. නැති නිසා නෙමෙයි කියන්නේ, තියෙනව නිසාමයි කියන්නේ. ඒවා තියෙනවා, ඒවා කරගන්න ඕනේ, ඒවට වෙලාව තියෙන්න ඕනේ. දරුවන්ගේ, මේ අයගේ මේ කොහොම දේවල් තියෙනවා. ඒක නිසා බෑ. කාලය නෑ. එතකොට ඒ මොකද්ද මේ සංයෝගනට්ඨය නිසා නේද? මොකද මේ Nirodha පිණිස අපි Nirodha ගැන දන්නවා. එතෙන්ට යන්න ඕනයි කියලා දන්නවා. නමුත් ය아가න්න බෑ. ය아가න්න ඉන්නේ හිතක් ඉන්නේ නැහැ. කරන්නේ. ඒ කරන්නේ හිත ගෙනත්ලා දීලා නැත්තේ මොකක් නිසාද? මෙන්න මේ සංයෝග නට්ට වශයෙන් අපි ගාව තෘෂ්ණාව තියෙන නිසා. ඒක හොඳට තේරුම් ගන්නට ඊළඟට අපි අන්තිම එක කිව්වේ පලිබෝධ නට්ටේනේ. කරගෙන යන අපට අපි තුලින්ම ඇති වෙන තණ්හාව. නේද? අතන කරන්ට ඉන්නෙත් නැහැ. පංචස්කන්ධය ඒ විදිහට අල්ලගෙන ඉන්නවා. නමුත් අපි ඊළඟට කරගෙන යනවා. දැන් මේකෙන් දුකින් මිදෙන්න ඕනේ කියලා මේ තුනට අපි කරගෙන යනවා. අන්න එතකොටත් අපට තණ්හාව ඇති වෙලා.
ඒකට පලිබෝධ කරන්න. නේද? නිසා මේක අපට ප්‍රායෝගිකව හොඳට තේරුම් ගන්නට හොඳට හිතන්ට ඕනේ තැන් දෙකක්. ඒ මොකද අනික් තැන් දෙකටත් වඩා ආයුහ නට්ටය මේක පවත්වා ගන්නට තියෙන ආසාව, ඒ වගේම නිදා නට්ටය නැවත නැවත ඇති කරවන්න භවයක ඇති කරවා ගන්න තියෙන තණ්හාව, ඒක අපට ඕලාරික වශයෙන් දකින්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඕලාරික වශයෙන් අපි ඒක දැක්කත් ඊළඟට අපිට හොඳට පෙනෙන එකක් තමයි මොකද්ද මේ ධර්මතාවයන් තුළ අපි කොහොමද සංයෝග වෙලා තියෙන්නේ. ඒකට යන්න නොදී නේද? අපි දන්නවා ධර්මයක් දන්නවා මේකක් දන්නවා. නමුත් අපට යන්න දෙන්නේ නැහැ. ඒ තුල නිරත වෙන්න දෙන්නේ. මොකද මේක සංයෝග කරගෙන සංයෝග කරගෙන අපිව තියෙන නිසා. ඉතින් ඊට පස්සේ අපි කොහොම හරි එතනින් කැඩිලා ඒ තණ්හාව කඩාගෙන යන්න පටන් ගත්තත් යන්න දෙන්නේ නැතුව පලිබෝධ වශයෙන් අපට ඇති වෙනවා මෙන්න මේ තණ්හාව. නිසා ඒ තණ්හාවේ ස්වභාව හතර මම හිතන්නේ අපි මේ ධර්මයත් එක්ක සිහිපත් කරනකොට අපට හොඳට වැටහෙන්න හොඳට දකින්න පුළුවන්කමක් තියෙනවා මේ තණ්හාවේ ස්වභාව හතර පිළිබඳව. නිසා මේ තණ්හාවේ ස්වභාව හතර මම හිතන්නේ තණ්හාව තියෙනවද කියන එක තුලදී අපට හොඳට දකින්න හිතා ගන්නට පුළුවන්කමක් තියෙනවා මේ තණ්හාවේ ස්වභාව හතරත් එක්ක අරගත්තාම. එතකොට තණ්හාවට මේ ආකාරයෙන් අපි සාකච්ඡා කළා. මෙන්න මේ ටික තමයි තණ්හාව පිළිබඳව අපට කතා කරන්නට තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අපට මොකුත් කතා කරන්නට නැත්නම් අපට ඇති වෙන වෙනත් මොකුත් බාහිර ප්‍රශ්නයක් මේක මම හිතන්නේ තේරුණා කාටත් නැත්නම් අදහසක් හරි එනවද මේ පිළිබඳව කියලා සාකච්ඡා කරන්නත් සුදුසුයි. මොකද එතනින් පස්සේ අපි තණ්හාවෙන් පස්සේ ඒ කියන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් පස්සේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයට යනවා. හැබැයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයේ තියෙන්නේ ඔය ටිකම තමයි. නේද? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානෙහි කොහොමද මේ දේශනා කරන්නේ? දැන් දුක්ඛ සමුදය දේශනා කළා වගේම අර අපි දන්නවා දුක්ඛ සමුදයේදී කතා කරනකොට මේ කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මොකද්ද මහණෙනි? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඒක අර අපට කටපාඩම් තියෙන එකමයි. මොකද්ද? යෝ තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. නේද? මේ වචන ටික අපට හොඳට මතකයි. මොකද්ද මේ කරුණු ටික කියලා. නේද? එතකොට මොකද්ද මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ? මේ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳව දේශනා කරන්නේ තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. නේද? තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. අපට වචනියම ඇහෙනකොට හොඳට මතක් වෙනවා තණ්හාව ශේෂ නොකොටගෙන ඉතුරු නොකොටගෙන නිරුද්ධ කරන්නට. නේද? තණ්හාව ඉතුරු කරන්නේ නැතුව ශේෂ කරගන්න නැතුව නිරෝධ කරගන්නට. නිර්වශේෂ වශයෙන්ම ප්‍රහාණ කරන්නට. නේද? මේ ඡාගෝ අතහැරීමක්. නේද? ඡාගෝ අතහැරීමක්. පටිනිස්සග්ගෝ දුරු කිරීමක්. ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති මිදීමක්. අනාලයෝ නොයල්මක්. මේක වේද අන්නේක තමයි නිරෝධය. නේද? මේක තමයි නිරෝධය. එතකොට මේ දුක්ඛ
නිරෝධ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය තමයි ඒ සඳහන් වෙන්නේ. එතකොට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අපි මේ ටික නිතර කියලා සතිපට්ඨානේ ධම්සක්පයතුම් සූත්‍රයේදී සත්‍ය විභංග සූත්‍රයේදී නිතර මේ තැන් දෙකේදී අපි මේක පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේ නිරෝධයේ ස්වභාවය අපිට ඒ නිසා මේ වචන ටික හොඳට හුරුයි නේද? එතකොට ඒ වචන ටිකෙන් තමයි තණ්හාව ගැන මේ තණ්හා නිරෝධය පිළිබඳව කතා කරන්නේ. එතකොට දුක්ඛ නිරෝධය කියලා කියනට හඳුන්වන්නේ මොකක්ද? නිවන. නේද? දුක්ඛ නිරෝධය කියන්නේ නිවන. එතකොට නිවනයි කියලා කියන්නේ මෙන්න මේක නිරෝධය. එතකොට නිරුද්ධ කළා දාන එක මොකද්ද? දුක්ඛයාගේ නිරෝධය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දැන් නිරෝධ ඇති වෙන අවස්ථාවනොත් අපි දන්නවනේ. අපි සිත සම්පූර්ණයෙන්ම නිරෝධ කරනවා. නේද? සිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා කල්ප ගණන් අපි ඉන්නවා. කල්ප ගණන් අපි ඉන්නවා. කොහෙද? අසඤ්ඤ තලයේ. සංඥාවක් නැති තලයේහි රූපේ විතරයි තියෙන්නේ. ඒ රූපේ අපි රූපේ ගත්තොත් එහෙම අපි අර ගොඩවල් අරගත්තොත් මෙතන පවතින්නේ ඇත්තටම අසඤ්ඤ තලයේ තුල මම හිතන්නේ මතකයි අට්ඨක කලාපයක් සහ නවක කලාපයක් නේද? ප්‍රතිසන්දියත් එක්ක ප්‍රතිසන්දි සිතක් නෙමෙයි එන්නේ. ප්‍රතිසන්දිය වෙනුවෙන් අපි දන්නවනේ ප්‍රතිසන්දියත් එක්ක විඥාණයත් එකම පෙරපසු නොවි ඇති වෙනවනේ. අපි අර රූප ටිකක් මතකයි නේද? මොනවාද ඒ රූප ටික? ඒ අවස්ථාවේ ඇති වෙන රූප ටික කාය දසක, භාව දසක, වස්තු දසක. ඔව්. කාය දසක, භාව දසක, වස්තු දසක. මොනවාද ඇති වෙන්නේ? ප්‍රතිසන්දියත් එක්ක මේ මොහොතේම පෙරපසු නොවි ඇති වෙන්නේ අපේ කාය ප්‍රසාදය. නේද? ඒ වගේම හෘදය. ඒ වගේම අපි භාවේ ස්ත්‍රී පුරුෂ භාවේ. නේද? මෙන්න මේවා. එතකොට ඒ රූපයක් පවතින්නේ තව රූප 9ක් එක්ක. නේද? අපි ඒක නිතර කතා කරලා දැන් අපට ඇහිලම මම හිතන්නේ ඒක හොඳට පොරුයි කනට. ඒ නිසා අපි දන්නවා මේ 10ක් ඇති වෙනවා. නේද? එතකොට දැන් මේ ප්‍රතිසන්දිය ලබනකොට මේ රූප ටික අපි ඇති වෙනවනේ. මෙන්න මේ ඇති වෙන මේ රූප ටිකේ අපි එතන ප්‍රසාදයක් ඇති වුණාට පේනින්න විදිහක් නැහැ. නේද? ප්‍රසාද රූපයක් තියෙනවා විතරක් වෙනවා. නේද? ඉතින් ඒතන විස්තර කරනවා රූප වශයෙන් හටගන්නේ රූප කලාප වලින් අටක කලාපයක් සහ නවක කලාපයක් කියනවා. නවක කලාපය ඇති වෙනවා මොකද්ද? අර මේ රූප අබිනිභෝග රූප 8යි. දැන් මතකයි අබිනිභෝග කියලා කිව්වේ මොනවටද? අබිනිභෝග කියලා කිව්වේ වෙන් කරන්න බැරි අර්ථේ. නේද? වෙන් කරන්න බැරි නිසා අපි ඒවට කිව්ව මොනවද? අබිනිභෝග. ඒ කියන්නේ මොනවද? වෙන් කරන්න බැරි රූපාට පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස. ඔව්. මතකයි. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. මේ 8 වෙන් කරන්න බැරි 8ක්. එතකොට මේ 8ට එකතු වෙනවා මොකද්ද? ජීවිත රූපය. මේ ශරීරයේ පවත්වා ගන්නට අවශ්‍ය ජීවිත රූපය. මෙන්න මේක තමයි ප්‍රතිසන්දියත් එක්ක ලැබෙන එක කලාපයක්. ඊළඟට මෙතන මේ තුල ඇති වුණ මේ පඨවි ආපෝ තේජෝ වායෝ නේද?
ඒකෙන් ඇති වෙන අර තේජෝ ධාතුව නිසා රූප හට ගන්නවනේ. එතනින් හටගන්නේ අර නවක කලාපයක් විතරයි. මොකද ශබ්ද ඇහෙන්න විදියක් නැහැ. චක්කු විඥානීය පහළ වෙන්නේ නැති නිසා. නිසා අපි දන්නවනේ මේ රූප ඇති වෙන හේතු ටික නේද? කම්ම, චිත්ත, ඉත්තු, ආහාර. නේද? එතකොට කර්මය නිසා ඇති වෙන රූප ටික තමයි මොනවද? මේ අවිනිබ්බෝග 8ත් නේද? මේ 8ක කලාපය 8 මේ 8ත් ඊළඟට ආකාශ ධාතුවත් ඊළඟට කර්මය නිසා හටගන්නේ මොනවද? භව රූපත් එකක් ඊළඟට ජීවිත රූපයත් පදේ රූපයත් වෙන මොනවද? මතකද? කීයක් තියනවද රූප? 18ක් තියෙනවා. 18ක් තියෙනවා. මොනවාද 18? දැන් හරියද 18 ගණන් කරගන්න අවිනිබ්බෝග 8 එනවා. ඊළඟට එන්න ඕන මොනවද? ආකාශ ධාතුයි. ඔව්. චක්කු සෝත ගාන ජීවා. චක්කු සෝත ගාන ජීවා කාය ප්‍රසාද රූප ටික. නේද? ඊළඟට භාව රූප දෙක. භාව රූප දෙක. ඊළඟට හෘදේ රූපය ජීවිතේ. හෘදේ රූපයයි ජීවිතේන්ද්‍රිය රූපයයි 18ක් තියෙනවා. ඒ කර්මය නිසා හටගන්න රූප ටික. ඊළඟට කම්ම චිත්ත සිත නිසා හටගන්න රූප කොච්චරක් තියෙනවද? 15ක් තියෙනවා. 15ක් තියෙනවා. අර මේ අවිනිබ්බෝග 8ට තව එකතු වෙනා මොනවද? ආකාශ ධාතුව ඊළඟට ආකාශ රූපය. මොකද? විඥාති රූප දෙක එකට. විඤ්ඤාති රූප දෙක කාය විඤ්ඤාති වචී විඤ්ඤාති රූප දෙක. ඊළඟට ශබ්ද රූප. ශබ්ද රූපය. තව තියෙනවා නේද? ලහුතා මුදුතා. ලහුතා මුදුතා කම්මඤ්ඤ. එතකොට ඒ 15 නේද? එතකොට ඊළඟට රූප ඇති වෙන අනික් හේතුව මොකද්ද? ඉත්තු. ඉත්තු නිසා ඇති වෙන රූප 13. ඔව් අර අවිනිබ්බෝග 8ට ආකාශ ධාතුව එකතු වෙලා ඊළඟට ඇති වෙන රූප ටික මොනවද? ලහුතා මුදුතා කම්මඤ්ඤතා. ලබුතා මුදුතා කම්මඤ්ඤතා ශබ්ද රූප. ශබ්ද රූපේ. නේද? ඉත්තුව නිසා හටගන්න රූපයක්. තේජෝ ධාතුව නිසා හටගන්න රූප ටික. ඊළඟට කම්ම චිත්ත ඉත්තු ආහාර නිසා හටගන්නේ 12යි. ඒ 8ට අමතරව ඇති වෙන්නේ මොකද්ද? ආකාශ රූපයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා. ලහුතා මුදුතා කම්මඤ්ඤතා රූප ටිකයි. වෙන රූප උප්පත්ති හේතු ටික එන්නේ. එතකොට අසඤ්ඤතලයේ ආහාර නැහැ. නේද? ආහාර නැහැ. ඉතින් විඥානයක් නැති වෙනකොට ශබ්දය දැනගන්න විදියක් නැහැ. ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය දැනගන්න විදියක් ඒවා දැනගන්න විදියක් නැහැ විඥානයක් නැති නිසා. නේද? ඔව්. එතකොට අර තේජෝ ධාතුව නිසා ඇති වෙන එක රූප කලාප මම හිතන්නේ රූප කලාප ගොඩවල් ටික මතකද දන්නේ ඒක මම හිතන්නේ මතක් කළොත් අපි පාඩම සම්පූර්ණයෙන් අනිත් පැත්තට යාවි. ඒ නිසා අපි එතනින් අපි නතර කරමු රූප කලාප ඒවා ටිකත් රූප කලාපත් ඔය විදිහටම ඇති වෙනවා. අටක කලාප කීයද, නවක කලාප කීයද, දසක කලාප කීයද, මොනවද ඒවා, ඒකාදසක කලාප කීයද, ද්වාදසක කලාප කීයද,
තේ රසක කලාප කීයද කියලා අපි මතක් කරගත්තා. අපි වෙනත් වෙලාවකදී ආයෙත් ඒ ටික කරුණු කතා කරන්න යෙදුනහම මේ කලාප ටික අපි මතක් කරගමු. මොකද නැත්නම් ඒ ටික අපේ හිතෙන් අමතක වෙලා යනවා. අවස්ථාව ලැබුණාම අපි ඒ ටික කතා කරගමු. එතකොට මෙන්න මේ ඇති වෙන තැන තමා තණ්හාව ප්‍රහීන කරන්නේ. තණ්හාව ප්‍රහීන කර. එතකොට මේ මොකක්ද කරලා තියෙන්නේ? නිරෝධ කළා. එතකොට තණ්හාව ප්‍රහීන වෙන තැන නේද? ඒ නිරෝධ වෙන තැන. එතකොට ඒක කොහොමද විස්තර කරන්නේ? සාකෝ පනේසා භික්ඛවේ තණ්හා කත්ත පහීතමානා පහීයති කත්ත නිරුච්ඡමානා නිරුච්ඡති. මොකද මේ දේශනා කරන්නේ? මහණෙනි මේ තණ්හාව ඒ කොතින් මේ අවස්ථාවන් වලදී නිරෝධයක් ඇති කරලා දමනවා. මොකද තණ්හාව තුමු ප්‍රහීන වෙන්නවා. ඒ ප්‍රහීන වෙන්නේ කොයි තැන් වලදීද? ඒ වගේම තණ්හා පහීයමානා පහීයති කත්ත නිරුච්ඡමානා නිරුද්ධති. එතකොට කොතනද නිරුද්ධ වෙන්නේ? නිරෝධ වෙන්නේ. ප්‍රහීන වෙන්නේ කොතෙන්දද? නිරෝධ වෙන්නේ කොතෙන්දද කියලා විස්තර කරනවා. යං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති. කොහෙද ඇති වෙන්නේ? රූපේ කෙරෙහි නැත්නම් ඒ රූපයන් කෙරෙහි ඇති වෙනවා. මොකද්ද? පිය රූපං සාත යං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. එතකොට මේ ලෝකයේ පිළිබඳව නේද? ලෝකේ කියලා කියනකොට තා විශාල එකක් පංචස්කන්ධය නේද? පංචස්කන්ධය අපි ළඟ තියෙනකොට අපිට හිතෙනවා පුංචි කියලා. ලෝකේ කියලා හිතනකොට පෘථිවිය කියලා හිතනකොට නම් ගොඩාක් ලොකුයි කියලා හිතෙනවා. නමුත් ඔක්කොම එකතු වෙලා තියෙන්නේ මෙතන. මෙතන තරම් රූප සංඛ්‍යාව වශයෙන්, ඒ කියන්නේ රූප ගොඩවල් වශයෙන් වෙනත් තැනක නැහැ. ඒ ලෝකේ පෘථිවියම කියලා ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ ගොඩවල් ගොඩක් විතරක් තියෙනවා. නමුත් මේ අපි අරගෙන ගත්තොත් පංචස්කන්ධය අරගෙන ගත්තොත් එතනත් පඨවි ආපෝ තේජෝ වායෝ අරතරන් විශාල ප්‍රමාණයක් නැති වුණාට මේ චුට්ටක් තියාගෙන මම කියලා අල්ලගත්තු තැනක් තියෙනවා. නේද? මෙන්න මෙතන තමයි මේ ලෝකේ තමයි අපි මොකද්ද මේක දකින්න ඕනේ. එතකොට ඒ ප්‍රිය මේ ලෝකේ ප්‍රිය රූපයක් මේ එතකොට ප්‍රිය රූපයක් කෙරෙහි සාත රූප මధుර රූපයක් කෙරෙහි ප්‍රිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහීමානා පහීයති. අන්නේ තැන් වල මොකද වෙන්නේ? තණ්හාව ප්‍රහීන වෙනවා. එත්ත නිරුද්ධමානා නිරුච්ඡති. එතකොට ඒ තැන් වල නිරුද්ධ වෙනවා. එතකොට මේ කත්ත පහීයමානා පහීයති තත්ත නිරුච්ඡමානා නිරුච්ඡති. කොහෙද මේ එතකොට මේක සිද්ධ වෙන්නේ? ඒක විස්තර කරනවා. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත පහී එත්ත මොකද පිය චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති. මොකද ඇති වෙන්නේ? කොහෙද ඇති වෙන්නේ? මෙන්න මේ ඇහැ පිළිබඳව ඇහැ ගැන ඇති වුණ ඇහි කෙරෙහි තියෙන ඇති තණ්හාව ප්‍රහීන වෙනවා. එතන නිරුද්ධ වෙනවා. ඒ තණ්හාව නිරුද්ධ වෙනවා. එතකොට සෝතං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති. කොහෙද මේක මේ නිරුද්ධ වෙන්නේ? කොහෙද ප්‍රහීන වෙන්නේ? සෝතේ කනේ.
අර මුලින් කිව්ව 10ම නැත්නම් 60ම මෙතෙන්දි විස්තර කරනවා. මුලින් කිව්ව 10ම 60ම විස්තර කරනවා. මම හිතන්නේ ඒක තේරෙනවා අපට දැන් වචනයක් පාසා නොකියුවට. නේද? වචනයක් පාසා නොකියුවට මම හිතන්නේ ඒක තේරෙනවා. මම ඒකයි අදත් ඒ අර තණ්හාව ඇති වෙන තැන් ටික අදත් මතක් කළේ. එතකොට තණ්හාව ප්‍රහීන වෙන්නෙත් ඒ තැන්වලමයි. එතකොට ඔන්න දැන් අපි හදාගමු තණ්හාව ප්‍රහීන වෙන තැන් 60. නේද? එතකොට තණ්හාව ප්‍රහීන වෙන තැන් කීයක් තියෙනවද? 60ක් තියෙනවා. කොහෙද මේ තණ්හාව ප්‍රහීන වෙන තැන් 60? නේද? තණ්හාව එතකොට ප්‍රහීන වෙන තැන් 60. දන්නවනේ අපි නේද? කොහෙද? ඇහිහි, කනෙහි, නාසයෙහි, දිවෙහි, ශරීරෙහි, මනසෙහි. ඔන්න ආධ්‍යාත්මික ආයතන 6. ඊළඟට තණ්හාව ප්‍රහීන වෙන්නේ, තණ්හාව නිරුද්ධ වෙන්නේ රූපේහි, ශබ්දේහි, ගන්ධේහි, රසේහි, පොට්ටබ්බේහි, ධම්මේහි. මෙන්න මේ තැන් වල මොකද වෙන්නේ? ප්‍රහීන වෙනවා. ඊළඟට කොහෙද වෙන්නේ? මේ තුල ඇති වුණ විඥානේ. චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේහි, ජීවා විඥානේහි, කාය විඥානේහි, ඊළඟට මනෝ විඥානේහි. මෙන්න මේ තැන් වල මොකද වෙන්නේ? තණ්හාව ප්‍රහීන වෙනවා, තණ්හාව නිරුද්ධ වෙනවා. එතකොට තණ්හාවගේ නිරෝධයම තමයි නිවන. එතකොට මෙන්න මේ තැන් වල මේ ටික සිද්ධ වෙනවා. ඊළඟට කොතනද? දැන් මම හිතන්නේ මතකයි. මතක් කරගන්න පුළුවන්. දැන් අපි තුනයිනි කතා කළේ. මොකද්ද? ආධ්‍යාත්මික ආයතනයි, බාහිර ආයතනයි, විඥානයි. ඊළඟට සම්පස්සේ. චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාහන සම්පස්සේ, ජීවා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ. ස්පර්ශ 6. එතන තමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ, තණ්හාව ප්‍රහීන වෙන්නේ. ඊළඟට සම්පස්සදා වේදනා. වේදනාව කෙරෙහි එතකොට චක්කු සම්පස්සදා වේදනා, ඇහැ නිසා හටගත්තු වේදනාවේ, කන් නිසා හටගත්තු වේදනාවේ, නාසය නිසා හටගත්තු වේදනාවේ, දිව නිසා හටගත්තු වේදනාවේ, ඊළඟට කය නිසා හටගත්තු වේදනාවේ, මනස නිසා හටගත්තු වේදනාවේ. මෙන්න මේ වේදනා 6ෙහි මොකද වෙන්නේ? තණ්හාව ප්‍රහීන වෙනවා. ඒ වගේම තණ්හාව නිරුද්ධ වෙනවා. ඊළඟ තැන් ටික මොකද්ද? වේදනා මොකද? සංඥා. මොකක් කෙරෙහිද? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ ධම්ම ඒ සංඥා තැන්වල තෘෂ්ණාව මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. තෘෂ්ණාව ප්‍රහීන වෙනවා. ඊළඟට සංචේතන. ඊළඟ කරුණ මොකද්ද? සංචේතන. ඊළඟට සංචේතනාව. සංචේතනාව ඇති වෙන්නේ කොතනද? රූප සංචේතනා, ශබ්ද සංචේතනා, සෝත රූප, ශබ්ද,
ගන්ධ රස පොට්ටක් ස්පර්ශ ධම්ම මේ තැන්වල සංචේතන ඊළඟට තණ්හා. තණ්හා තණ්හාව රූප තණ්හා ඊළඟට ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා මේ කාය පොට්ටබ්බ තණ්හා ඊළඟට ධම්ම තණ්හා ඒ තැන්වල මොකද වෙන්නේ තෘෂ්ණාව ඇති වෙනවා තෘෂ්ණාව නිරුද්ධ වෙනවා තෘෂ්ණාව ඇති වෙනවා තෘෂ්ණාව නිරුද්ධ වෙනවා ඒ තැන්වල ඒ විදිහට තෘෂ්ණාව ඇතිවීම සහ නිරෝධයක් තියෙනවා ඊළඟට ඊළඟ හය කොතනින්ද පටන් ගන්නෙ විතක්ක. ඈ? විතක්ක. විතක්ක එතකොට විතක්කේ කෙරෙහි ඇති වෙනවා මොකද්ද රූප විතක්ක ශබ්ද විතක්ක ගන්ධ විතක්ක රස විතක්ක පොට්ටබ්බ විතක්ක ධම්ම විතක්ක ඒ තැන්වල ඇති වුණ තණ්හාව නිරුද්ධ වෙනවා ඒ වගේම ප්‍රහීන වෙනවා ඊළඟට විස්තර වෙන්නේ විචාර. විචාරය මේ විදිහට ඒ ආයතන වලදී ස්ථාන 10ක මේ නිරෝධය තියෙනවා. එතකොට තණ්හාව ඉපදුන තැනම තමයි නිරෝධ වෙන්නේ. නේද? තණ්හාව ඉපදුන තැනම නිරෝධ වෙන්නේ. නිසා තණ්හාවක් ඇති වුණොත් තණ්හාව කියලා කියන්නේ අපි එක කාරණයක් විතරනේ දුක සමුදයට නේද? ඒක හේතුක වශයෙන් විස්තර කරන නිසා නමුත් මේක බහු හේතුක වෙනවනේ. ගොඩාක් හේතු තියෙනවනේ. එතකොට ඒ හැම හේතුවකින්ම ඒ තැන්වලම ඇති වෙන තණ්හාව ඒ තැන්වලම නිරුද්ධ වෙන්න ඕනේ. නේද? ඒ තැන්වලම ඇති වෙන එක ඒ තැන්ෙහිම නිරුද්ධ වෙන්න ඕනේ. ඉතින් අපි ඒ තැනම ඇති වුණා කියලා තණ්හාව දකින්නෙත් නැහැ. නේද? දැන් හිතන්නකෝ ලස්සන මලක් දකින්නවා. ඒ ලස්සන මල අපි හොඳයි කියලා තණ්හාවක් ඇති වෙනවා. දැන් අපි දකින්නේ නැහැනේ මේ ඇහිද තණ්හාව ඇති වුනේ, මලේද තණ්හාව ඇති වුනේ, විඥානයේද තණ්හාව ඇති වුනේ නේද? මේක මේ ස්පර්ශයේද තණ්හාව ඇති වුනේ මේකක් අපට පේන්නේ නැහැ. නේද? තණ්හාවේද තණ්හාව ඇති වෙලා තියෙන්නේ, සංඥාවේද ඇති වෙලා තියෙන්නේ. මට චූට්ටක් දෙන්න මේ කෝල් එකට ආන්සර් කළේ නැත්නම් තාම එනවා දිගටම. විනාඩි එතකොට තණ්හාවගේ ස්වභාවය නිරෝධය නේද? ඉතින් අපි එතන තණ්හාව ඇති වුණාද කියලා දන්නේ නැහැ. නමුත් අපි ඒ ස්ථාන 10ෙහිම තණ්හාව ඇති කරගන්නවා. ඉතින් ස්ථාන 10ෙම තණ්හාව ඇති කරගන්නවා. නිසා ප්‍රහීන වෙන්න ඕනත් නිරුද්ධ වෙන්න ඕනත් කොතනද අන්නේ තැනම තමයි. නේද? ඒ තැනම තමයි මේ ප්‍රහීන වෙන්න ඕන නිරුද්ධ වෙන්න ඕන කියන බව අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි නිවන් අවබෝධ වෙන මාර්ගයේ යනකොට ඒ කියන්නේ ඔය 60 තැනම එහෙම වෙනවා කියලා තේරුම් යනවා වෙන්නේ නැති නේද? නේ මහත්තයා ඒක තේරුම් ගන්න නම් ඇත්තටම ඉතින් ධර්මයේ ඉගෙනගෙන තියෙන්න ඕනේ. නේද? ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ තේරුම් අරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒ තරමටම දැන් සරලව කිව්වොත් එහෙම අපේ සතිය ප්‍රඥාව ඒ තරමටම වැඩෙන්න ඕනේ. සමහරවිට අපි ඒක තේරුම් ගන්නවා. නමුත් අපි මේ නම් එන්නේ නැති වෙන්න පුළුවන්. මේක මේ චේතනාවද මේක මේ සංඥාවද කියලා ඒ නම එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි අන්න එතන තණ්හාව ඇති වුණා කියලා එතන නිරුද්ධ කරනවා කියලා දකිනවා. නේද? අර අපි ධර්මයේ ඉගෙනගෙන තියෙනකොට තමයි නංගන් ටික අපට දැනගන්න ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි තේරුම් ගන්නවා ඒ තැන්වල මේක ඇති වෙනවා කියලා.
ඉතින් ධර්මයේ ඉගෙනගෙන තියෙනකොට තමයි ඒ ඇති වුණ තැන හරියට මා දැන් ඒ විස්තර කරපු තැන තමයි මේ තැන කියලා දකින්නේ. එහෙම නැති වුණාම අපි දකිනවා අර විදිහට විතරක්. එතකොට එච්චර සියුම්මම මේ තේරුම් ගන්න අවශ්‍යමද ඒක? නෑ එහෙම සියුම්ම තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ නෑ මහත්තයා. ඔව්. නමුත් අපිව ඒ එක්තරා සියුම් තැනකට යනවා. මොකද ඒ සියුම් තැනට යනකම් සතිය අපේ ගොඩ නැගෙනවා. ඔව් ඒක. සතිය ගොඩ නැගෙනවා. ප්‍රඥාව ගොඩ නැගෙනවා. හ්ම්. නේද? අපි සතිය වඩනකොට දැන් අපි ඒකයි අර මුලදී කියන්නේ අපි අත දික් කරනකොට අත දික් කරනවා කියලා විතරක් එකක් හිතනවා. නැත්නම් අපි දික් කරන ක්‍රියාවලියට දික් කරනවා කියන මේ ක්‍රියාවලිය තුලම සිත පවත්නවා. අන්න එතකොට අර පුංචි තැනක් පවා අපි අරමුණු කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සතිය කියන ධර්මතාවයේ ගැඹුරට යනවා අඳුනා ගැනීම කියන එක. ඒ හඳුනා ගැනීමත් එක්ක කියලා කියන්නේ අකුසලයට යන්න නොදී කුසලයේ තුල රඳවාගෙන යන මේ ස්වභාවය ඊටා සියුම්ම කරගෙන යනකොට ඇති වෙන ප්‍රඥාවත් එක්ක සතියත් ප්‍රඥාවත් කියන දෙක එකට එකතු වෙනකොට අපි ඔය සියුම් තැන දකිනවා. ඒ කියන්නේ ඒ ලෙවල් එකටම බුද්ධිය වර්ධනය වෙලා තියෙනවා. වෙනවා. නේද? ඒක වෙනවා. දැන් මහත්තයලා වගේ තමයි ඉගෙන ගන්නකොට දැන් උසස් පෙළ ඉගෙනගත්තු කරුණම ඊට වඩා කොච්චර විග්‍රහ කරලා අපි ඒ විෂයේ කරුණ තුල මේ සාමාන්‍ය උපාධියට කරනවාද? ඒවම අපි ඒ පුංචි ටිකක් අරගෙන කොච්චර විග්‍රහ කරලා ඊළඟ උපාධියකට කරනවාද? ආචාර්ය උපාධිය කරා යනකොට ඒ කොච්චර සියුම් තැන් අපි හොයනවාද? අන්න ඒ වගේ මේකෙත් අපි සිහිය වඩන්ට ඒ සියුම් තැන් ටික අල්ලා ගන්නවා. ඔව්. ඒ සියුම් තැන් වල ඇති වෙන තණ්හාවල් දකිනවා. ඒ දැකලා ඒ සියල්ල ප්‍රහීන වෙනවා. නේද? ප්‍රහීන වෙනවා. ඉතින් අපි ඇත්තටම ඉතින් ඒ සියල්ලම ඒ විදිහට මේ වගේ දැනගෙන කරනකොට අපි ඉතින් පටිභාණය ශක්තිය වැඩි වෙනවා. එහෙම ඒවා ඒ සියල්ලම එකට එකතු වෙනකොට තමයි අපි පටිසම්භිදා ඇතිව නිවන දකින්න පුළුවන් වෙන්නේ. අත්ත ධම්ම නිරුත්ති පටිභාණයන්ට යන්නේ ඒ නිසා. ඒ සියල්ලම අපි එතකොට හැම මොහොතක් හැම සුළු තැනක් දක්වාම දකින්නවා තේරුම් ගන්නවා එතනින් ඉස්සරහට යනවා. නේද? එහෙම නැතුව අපිට යන්න තියෙනවා පාතම තැනක්. සුක්ෂ විපස්සනාව. නේද? සාමාන්‍ය අරිහත්ත්වය. කෙලෙස් නැතිව විතරක්. නේද? අෂ්ට සමාපත්තීන් එක්ක කෙලෙස් නැසනවා. නේද? එතකොට සිව්පිලිසිබියා සමග කෙලෙස් නැසනවා. බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැසනකොට මොකද වුනේ? සර්වඥතා ඥානියත් එක්ක. නේද? සියල්ල දන්නා නුවණක් එක්ක කෙලෙස් ටික නැසිලා. ඒ එතෙන්ට යනකම් එතකොට අපි මේක වර්ධනය කරගන්න පුළුවන්. හැබැයි ඉතින් පාතම තැනකොත් තියෙනවා. නේද? අර අපි සාමාන්‍යයෙන් කියනකොට සාමාන්‍ය පෙළ පාස් කියන්ට නම් මට මතක විදිහට එදා අපේ කාලේ හැටියට විෂයන් 6ක් සමත් වෙනකොට සාමාන්‍ය පෙළ පාස්. නේද? උසස් පෙළ කරන්ට අවම මට මතක සම්මාන 3ක් හෝ 4ක්. නේද? සම්මාන 3ක් තිබුණත් ඇති. නමුත් විෂයන් ටික පාස් වෙලා තියෙනවා නම් ඊළඟ පාර සම්මාන අරන් දෙන්න කියලා කරන්නත් පුළුවන්. සමහර විෂයන් පේල් වෙලා තියෙනවා නම් ගණිතයේ විෂය විශේෂයෙන් ගණිතයේ විෂය අපි ඊළඟ පාරක අපි ඒක සකස් කරලා දෙනකන් කරන්න පුළුවන්. අසේ දේශනා කළේ ගම්බීර පඤ්ඤේන සුදේසිතානී කියලානේ. ගම්බීර ඥෝණක් කියලා කියන්නේ අන්නේ තැන්වල දකින්න පුළුවන් නුවණ. ඒ තැන්වල දැක්ක අනිත්‍ය දුක්ඛ අනාත්ම සෝවාන් මග නුවණ පහළ වෙනකොට ඇති වෙන ශක්තිය.
නේද? ඉතින් කෙනෙකුට උත්කෘෂ්ටයි, මධ්‍යමයි, කෙනෙකුට හීනයි. ඒ වශයෙන් අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා. එතනින් ඈතර වෙන්න පුළුවන්කමක් තියෙනවා. නේද? ඔව්. එතකොට අපිට වෙන මොනවද කතා කරන්න තියෙන්නේ? මෙන්න මේ තැන්වල ටික තමයි මේ තෘෂ්ණාව ප්‍රහීන කරන්නට තියෙන තැන් ටික. නේද? තෘෂ්ණාව ප්‍රහීන වෙනකොට නිරෝධය. නේද? එතකොට මෙන්න මේ ස්ථානවලදී අපි මේ විදිහට තෘෂ්ණාව මං හිතන්නේ අපි මං ඒ ටික මං හිතන්නේ වචනයක් ගානේ කතා කරමින් යන්න අවශ්‍ය නැහැ, තේරෙනවා නේද? මේ ඔන්නම් අපට පුළුවන් හොඳට මේකටම සිත යොමු කරගෙන මේ ටික සජ්ජායනා කරගෙන යන්න. නේද? අපි මේ මොකද මේ සජ්ජායනයත් අපේ හිතට හොඳට වදිනවා. මොකද දැන් අපි මේ කරුණු ටිකම දන්නවා. ඒස අපි සතිපට්ඨාන සූත්‍රය ඒ ටික මේ සජ්ජායනා කරගෙන යමු. මොකද්ද මේ නිරෝධයේ තියෙන ස්වභාවය කියන එක. නිසා මම හිතන්නේ සතිපට්ඨාන සූත්‍ර පොතක් නැත්නම් හොඳට අහගෙන ඉන්න මේ සජ්ජායනාවත් එක්ක අපිට මොකද වචනයක් ගානේ අපි මේක දැන් දෙතුන් වතාවක් විස්තර කරපු නිසා සජ්ජායනය තුළ සිත පිහිටවන්න උත්සාහ කරන්නට එතනත් නිවනට යන මාර්ගයක් කියලා තේරුම් අරගෙන එතකොට අපි සතිපට්ඨාන සූත්‍රයේ වචනයක්වත් නැර කතා කළා කියන තැනටත් එනවා. ඒ නිසා අපි සජ්ජායනා කරමු. කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ සාකෝ පනේසා භික්ඛවේ තණ්හා කත්ත පහීයමානා පහීයති කත්ත නිරුච්චමානා නිරුච්චති යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති කිංච ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති සෝතං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති ගානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති ජිව්වා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති කායෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති මනෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති සද්ධා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති ගන්ධා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති රසා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති පොට්ටබ්බ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති ධම්මං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති චක්ඛු විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං
इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति सोत विज्ञानं लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति गहन विज्ञानं लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति जिह्वा विज्ञानं लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति काय विज्ञानं लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति मनो विज्ञानं लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति चक्षु संपස්සो लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति सोत संपස්සो लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति गहन संपස්සो लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति जिह्वा संपස්සो लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति काय संपස්සो लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति मनो संपස්සो लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति चक्षु संपस्सजा वेदना लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति सोत संपस्सजा वेदना लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति गान संपस्सजा वेदना लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति जिह्वा संपस्सजा वेदना लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति काय संपस्सजा वेदना लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति मनो संपस्सजा वेदना लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति रूप संज्ञा लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति सद्द संज्ञा लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना उपज्यमाना इत्थ इत्येषा पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति गंध संज्ञा लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति रूप संज्ञा लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति पोट्टब्ब संज्ञा लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति धम्म संज्ञा लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति रूप संज्ञा संचेतना लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति सद्द संचेतना लोके पिय रूपं सात रूपं इत्येषा तन्ना पहीयमाना पहीयति इत्थ निरुच्यमाना निरुच्यति गंध संचेतना लोके
පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති රස සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති පොට්ටබ්බ සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති ධම්ම සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති සද්ද තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුද්ධති ගන්ධ තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති රස තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති පොට්ටබ්බ තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති ධම්ම තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුද්ධති රූප විතක්ඛෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති සද්ද විතක්ඛෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුද්ධති ගන්ධ විතක්ඛෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති රස විතක්ඛෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති පොට්ටබ්බ රස පොට්ටබ්බ විතක්ඛෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති ධම්ම විතක්ඛෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති රූප විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති සද්ද විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති ගන්ධ විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති රස විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති පොට්ටබ්බ විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති ධම්ම විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්ඡමානා නිරුච්ඡති ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං එතකොට මෙන්න දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ඉද දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය එතකොට දුක නිරෝධ කිරීම පිළිබඳව ආර්ය සත්‍ය මේ අපි කතා කළේ. ඒ කරුණු ටික මම හිතන්නේ අපට හොඳටම වැටහුණා මොකද්ද මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ කියලා. එතකොට ඒ පිළිබඳව මම හිතන්නේ අර දුක්ඛ සමුදය විස්තර කළා වගේම තියෙනවා. ඉතින් මේක අපි නිතරම මතක් කරන එකක්.
මේ ටික මෙහිම විස්තර වෙන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ ටික මේ විදිහටම විස්තර වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රයේ නෙවෙයි. මෙන්න මේක තමයි මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රයේ දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ අතර වෙනස. එතකොට සතිපට්ඨාන සූත්‍ර කියලා බොහෝ ගණනාවක් තියෙන සූත්‍ර. ඒ අතරින් මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රය. දීඝ නිකායේ තියෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය. ඒ මහා සතිපට්ඨාන සූත්‍රය තුල තමයි මේ කරුණු ටික විස්තර වෙන්නේ. එහෙම නැත්නම් මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රයේ අර තණ්හාවට තියෙන වාක්‍යයයි නිරෝධයට තියෙන වාක්‍යයයි සමුදයට මේ මාර්ගයට තියෙන වාක්‍යයයි ඊළඟට අර මුලම එකට දුකට තියෙන මාර්ගයයි කියන මේ වාක්‍යයයි කියන වාක්‍ය තුنين ඉවර වෙනවා. නමුත් මේ 60ක් විස්තර කරමින් දීඝ නිකායේ තියෙන මේ සතිපට්ඨාන සූත්‍රයේ දීර්ඝ සූත්‍රයක් වෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ නමින්. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේ අපි මේ කරුණු ටික සාකච්ඡා කළේ මේ අනුව අපි නිරෝධය පිළිබඳව ඊළඟ දවසෙත් අපි කරුණු ටිකක් සාකච්ඡා කරන්නට අදහස් කරගෙන අපි අදට අවසන් කරමු. මම හිතන්නේ මොනවා හරි අපිට සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා නම් ඊට අවස්ථාව. නේද? යමක් මේ පිළිබඳව අලුත් අදහසක් අපිට පෙමුණුණා නම් ඒක අපිට කතා කරන්න හොඳ වෙලාව. නේද? අලුතින් මේ පිළිබඳව අපිට යම් අදහසක් ඇති වුණා නම් ඒ අදහස පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. නේද? සම්මාස දැන් සංයෝජන ධර්ම මේ දැන් මෙතන තණ්හාව ගැන විතරයිනේ කතා කරන්නේ. ඒකට තණ්හාව මේ විදිහට නිරෝධ වෙනකොට සංයෝජන ධර්ම ඉබේම නිරුද්ධ වෙනවා. එකක් ඒ කියන්නේ දැන් අපි දැන් මේ එක කමඨහනක් කියන්නේ ඒ කමඨහන වඩාගෙන ගිහිල්ලා මෙව වෙනකොට අනිත් ටික ඔක්කොම නැතිලා යනවා. නේද? ඒ කියන්නේ අපිට අපි මේ බොජ්ජංග ධර්මතා ටික වඩනකොට අර ටික නැති වෙලා යනවා. නේද? නීවරණ ධර්මතාවයේගේ කමඨහන වඩාගෙන යනකොට සංයෝජනත් නැති වෙනවා, උපාදානත් නැති වෙනවා, ඒ සියල්ලමත් නැති වෙනවා වගේම මොකද්ද වෙන්නේ? අර ධර්මතා ටික වැඩිනවා. නේද? මොනවද? සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන මේ බොජ්ජංග ධර්මතාවයන් ටික. ඒ හැම එකක්ම එකිනෙකට බැඳිලා තියෙන්නේ. එක තැනකින් අරගෙන අපි ගියාම අපට ඒ තැනින් බහින්න පුළුවන්. නේද? ඒ නිසා තමයි සෝවාන් ඵලය ගැන කියනකොට දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් මග නුවණ කියලා කියන්නේ. ඒ කියලා කියන්නේ මේ විදියට කැඩිලා බෙදිලා ගිහිල්ලා දහස් 1000ක් දක්වා ක්‍රම විස්තර වෙනවා. නේද? පටන් ගන්නේ අර දුක්ඛ පටිපදා මේ කිපා විඥා දත්තා විඥා කියලා මේ හතරින් පටන් අරගෙන අවසන් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනේ. නේද? ඒ එතන ඉඳන් අතෙන්ට යනකම් බෙදින් එතකොට හිතන්ට දහසක් තියෙනවා. නිසා ඒ බෙදින් ඔස්සේ මේ එක තැනකින් අපි එතනින් යනවා. අපි පුරුදු කරගෙන යනවා මේ ටික. අන්තිමට එන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මනේ. ඉතින් අපි අනිත්‍ය දුක්ඛ අනාත්මයන් ගැන වටහාගෙනම යනවා. නමුත් අන්තිම මොහොත වෙනකොට අපි ඒ ලක්ෂණත්‍රයෙන් එකක් පමණයි අරමුණු කරගෙන නිවනට යන්නේ. නේද? එක්ක අනිත්‍ය ලක්ෂණය අරමුණු කරගෙන යනවා. දුක්ඛ ලක්ෂණය අරමුණු කරගෙන යනවා. එහෙම නැත්නම් නිරෝධ ලක්ෂණය අරමුණු කරගෙන නිවනට යනවා. ශුන්්‍යත අපහිනිහිත නිදානිත එක මොකද්ද? අනිමිත්ත. මෙන්න මේ එකක් අරමුණු කරගෙන යනවා. ඒ විදිහට තමයි එතනින් ගමන් කරන්න තියෙන්නේ. නේද? එතකොට එකක් වඩනකොට ඔක්කොම වැඩුවා වෙනවා. ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එකක් වඩනකොට
සියල්ල වැඩුව වෙනවා. එකක් ප්‍රහීන කරනකොට එතන තියෙන අනික් සියල්ලම ප්‍රහීන වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නොහෝති. මස්ස නිරුද්ධති ඉමං නිරුද්ධති. නේද? මේක තියෙනවා නම් මේ දේ තියෙනවා. මේ දේ නැත්තම් මේ දේ නැහැ. මේක නිරුද්ධ කළා නම් මේකත් නිරුද්ධ වෙලා. නේද? ඒකනේ හේතුඵල ධර්මයේ ඒ තුලම තියෙනවා. එහෙමයි. හොඳයි. එහෙමනම් අපි අවසන් කරමු. අපි මේ සිදු කරගන්නට යෙදුන උතුම් උදාර වූ කුසල ධර්මයේ මේක හොඳට වටහා ගන්න තරමට මේක ඉගෙන ගන්න තරමට අපට ඒ තැන්වල ඇති වෙන මේවා දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපි වැහිලා නේද ඉන්නේ. අවිද්‍යාවෙන් කොච්චර වැහිලාද නේද? මේවයින් කොච්චර වැහිලා ඉන්නවද? අර අජිත සූත්‍රයේදී වැහිලා ඉන්නවා එලිලා ඉන්නවා කියන දෙක මේ ධර්මතා දකින්නකොට කොච්චර ලස්සනට තේරෙනවද නේද? නිසා මේ වැහිලා ඉන්න එකයි එලිලා ඉන්න එකයි පිළිබඳව හිතන්න පුළුවන්. නමුත් අපේ සිත අපි ඔකගේම සිත් මේකෙන් පිටපනිනවා නේද? කොච්චරවත් පිටපයින්නවා. ආය අපට ඇදලා අරගෙන මේකටම තියන්න ඕනේ නේද? ඉතින් ඒකට තමයි මේ උත්සාහය වීරිය මේ ධර්මයේ ඉගෙන ගන්න මේ ධර්මයේ තුල පිහිටන්නේ ඒ ප්‍රායෝගිකව ඒ තුල අපි ගමන් කරන්න. එහෙම එදා නොවන නිසා තාම අපි සංසාරේ. අදත් අපි මේක හිතලා දැනගෙන ඉදිරියට චුට්ටක් හරි ගියේ නැත්නම් අපට සංසාරේ තවත් ගමන් කරන්න වෙනවා. ඒ නිසා මේ ඉගෙන ගන්න එක මේක ප්‍රායෝගික කරගන්න එක මුළු සංසාරික දුකෙන් මත මිදෙන්න හේතු වෙනවා. මොකද මේක දැනගන්න තමයි දකින්න පුළුවන් වෙන්නේ. දකින අයට මේ කෙලෙස් නිරෝධය දේශනා කරනවා කියලා බුදුහාඳුරන් වහන්සේ නිතර දේශනා කරන්නේ මේ කරුණොත් එක්ක. නිසා ඒ ටික අපි දැනගෙන තියෙන්න ඕන මොනවද දන්නේ මොනවද දකින්නේ කියන එක නොඑක් සූත්‍රවල නොඑක් තැන්වල නොඑක් විදිහයි. හිර යෝනිසෝ මනසිකාරය කියනවා ආයසුදු මනසිකාරය කියනවා පංචස්කන්ධේ අනිත්‍ය කියනවා නේද? මේ විදිහට එක එක සූත්‍රයන් එක තැන්නේ අපිට එක ආකාරයෙන් අහුවෙලා තියෙනවා. හින්දා ඒ තැන් සියල්ල අපි දැනගෙන ඉන්නකොට අර සරලව මතක් කරනවා නම් අපි දන්නවනේ මේ චුල්ලපන්තක හාමුදුරුවෝ මේ රෙදිකඩ කිලුටු වෙනවා දැකලා නිරෝධයට මේ නැත්තම් නිවනට යන්න පුළුවන් උනේ රජ කෙනෙක් වෙලා ඉඳලා දහඩිය දාගෙන මේවා තෙත් වෙලා කිලුටු වෙනවා දකින්නකොට මිනිහි කරපු ඒ සිතිවිලි ටිකේ උපකාරය නේද? ඒකට හිතන්ට අපි මේවා වඩා මේවා හිතා මේවා කර යන මේ සිතිවිලි ටිකම අපට උපකාරී වෙනවා මොකටද? අපේ නිවන් මාර්ගයේ පිණිස. නිසා මේ ධර්මයේ ඉගෙන ගන්න එක මේ ධර්මයේ තුල සිත පවත්වන එක ඒ ධර්මයේ මෙනෙහි කරන එක පිළිපදින එක අපට සංසාර විමුක්තිය පිණිසම හේතු වෙනවයි කියන බව හොඳට සිහිපත් කරගන්න. නිසා මේ විමුක්තිය පිණිසම මේ කරුණු කාරණා ටික අපි දැනගන්න ඕනේ කියන බවත් මේ මොහොතේදී සිහිපත් කරනවා. එහෙමනම් අපි මේ පින් ටික දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ ප්‍රිය කරන දෙවියෝ අහන්ට කැමති මේ සූත්‍ර සතිපට්ඨාන සූත්‍රය ඒ වගේම අනිත් පැත්තෙන් සිහිපත් කරනකොට මේ අභිධර්මය ඉතින් ඒ දෙවියෝ කොහොම සියුම්ම මේ ටික වටහා ගන්නට ඇද්ද කියලා අපට හිතෙනවා. බුදුරජාණන් වහන්සේ 3 මාසයක් තිස්සේ මේ සියල්ලම දේශනා කරලා තියෙනවා නේද කියලා අපට හිතන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් කල්පනා කරගන්න ඒ දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්තා අප සියලු දිනා සුරකින්න අපේ ගේ දොර වතු පිටි ඉඩකඩම් රැකී ආරක්ෂා විලහෙළඳාම් ආදී සියල්ල සුරකින්න සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සපවත් වේවා සපයන්ගෙන් සපයන්ටපත් වේවා. ඒ වගේම අපත් බුදු සසුනත් ඒ ආයතනත්
දෙවියෝ යහති මනාව කලට වේලාවට සුරකිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු.